අපි පුතේ එතකොට කලින් දවසේ කතා කළා වෘත්තයක කෝණ යටතේ එක ක්‍රමයක් හරි ලේසි වැඩක් මෙන්න මෙහෙම එක. අපි කතා කළා ඔය වගේ කේන්ද්‍රයේ වෘත්ත ඡාපයක් ගත්තොත් මේ වෘත්ත ඡාපයෙන් කේන්ද්‍රයට අදින කෝණයයි මේ ඡාපයෙන්ම පුතේ පරිධියට කියන්නේ වෘත්තයට අදින කෝණය අතර සම්බන්ධය. දැන් මේ කෝණයයි මේ කෝණයයි ගත්තොත් මෙයා වගේ දෙගුණයක් වෙනවා මේ කෝණ. මේක 50 කිව්වොත් මේ කෝණේ 100ක් වෙනවා. ඕක තමයි අපි කතා කරපු ක්‍රමය. ඒ වගේ මේක අනිත් පැත්තට ගන්නත් පුළුවන්. මේ වගේ කේන්ද්‍රය ගත්තොත් මේ දැන් දෙහින්නේ වෘත්තයට එහෙමොත් මේ උඩ තියෙන කෝණය පුතේ මෙයත් එක්ක සම්බන්ධ වෙන්නේ මෙතන උඩ තියෙන කෝණය. අපි ගත්තොත් මෙයා 120යි කියලා එයා වගේ දෙගුණයක් මේක 240ක් වෙනවා. මම කොහොම මතක තියාගන්න කියලා පුතේ කේන්ද්‍රයේ පහළ කෝණය ගත්තොත් මෙතනත් පහළ කෝණයමයි මේකේ ඉහළ කෝණය ගත්තොත් ඉහළ කෝණය. හරි ඔහොම මතක තියාගන්න කියලා කිව්වා. ඒක ලේසි අපිට ඕක හදාගන්න. හරි ඕක බලලා අපි හැදුවා පුතේ අවසානයේදී 31 තුන අභ්‍යාස මාලාවේ 3 වෙනි ගාන ඊට පස්සේ 4 5 ගණන් දෙක හදන්න තියෙනවා. අපි බලමු 31 තුන අභ්‍යාස මාලාවේ 4යි 5යි ගණන් දෙක හදන්න පිටුව 172 පුතේ. 172 පිටුව පෙරලලා අඳින්නකො බලන්න 4 වෙනි ගානට පොඩි රූපයක් ඇඳලා සාධනය කළ යුත්තේ එහෙම ලියාගමු. මේවා තියෙන දත්ත ටික අපි ලකුණු කර ගන්න ඕනේ. ඉතින් බලමු අපි මෙතන කියනවා OPQ කියන කෝණයයි ORQ කෝණය සමානයි. ඒ කියන්නේ පුතේ OPQ කියන්නේ මේ කෝණය. මේ කෝණයයි ORQ කියන්නේ මේ දෙන්න සමානයි. තව අපිට යා කරගන්න කියලා කියනවා OQ. ඒකත් අපි යා කරගමු. ඒතකොට ගාන හදාගන්න ලේසියි. පහලින් උදාහරණ. ඒක අපිට ඕන කෙලින්ම යා කරන්න පුළුවන්. යාලා යා කරන්න කියලා කියනවා. කඩේට යා කරන්නත් පුළුවන්. දැන් අපිට කියනවා POR. POR කියලා කියන්නේ මේ ලොකු කෝණෙනේ.
ලොකු කෝණය සමානයිලු 4යි ORQ. ORQ. මෙයා වගේ 4 ගුණයක් කියලා පෙන්නන්නලු මෙතන තියෙන කෝණය. බලමු ඉතින් මේක හදාගෙන යන්න පුතේ. දැන් මතක තියාගන්න ඕනේ මේ වගේ ගණන් වල මේ සමානයි කියලා කිව්වහම සමාන අකුරු දාගන්න පුතේ. අපි ගමු මේ කෝණේ x. මෙතන කෝණෙත් x කියලා ගමු. ඒ දෙක සමානයිනේ. පටන් ගන්න තැන අපි ලිව්වේ හැකියි. ඊළඟට පුතේ වෘත්ත ගණන් වල ඔයාලා උත්සාහ කරලා බලන්න ඕනේ ඔක්කොටම කලින් අරයන් තියනවාද කියලා මේ බලන්න. මේවා වෘත්තේ අරයන්. එනවා ඔක්කොම සමානයි. එහෙමනේ වෙන්න ඕනේ. එතකොට ඔයාලට පේන්න ඕනේ මෙතන සම්බන්ධයක් තියෙනවා. මෙතන මේ සමදීපාද ත්‍රිකෝණයක් එන්නේ. සමදීපාදය කියලා කියන්නේ මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. සමාන පාද ඉස්සරහා තියෙන කෝණනේ. මෙයා x නම් ඇත්තටම මෙයා x වෙනවා. ඊළඟට මේ පැත්ත සමදීපාදයි. එහෙනම් මෙයා x නම් මෙයාත් x වෙනවා. මේ ලොකු කෝණය 2x නේ. ලොකු කෝණය 2x. ලොකු කෝණය 2x නම් මේ කෝණය ගන්න පුළුවන් අපිට. මෙයා වගේ දෙගුණයක් වෙන්න ඕනේ මේක. ඒ කියන්නේ 4x වෙන්න ඕනේ. එහෙම ලියාගත්තා නම් අපිට ගාන හදාගන්න පුළුවන්. දැන් මේ වගේ ගණන් වලදී අපි මේකේ මුලින්ම කරන්න ඕන දේවල් තමයි පුතේ මෙහෙම කෝණ දෙකක් දුන්නාම ඉලක්කමක් එක්ක එක කෝණයකට x කියලා දාගන්න ඕනේ. x කියලා දාගෙන අනිත් කෝණයේ අගයත් x වලින්ම හොයනවා. ඊට පස්සේ ඒ දෙන්න අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරන්නේ පොඩි කෝණයට x කියලා දාන එක. මේකේ ORQ නේ පොඩි. එතනට x කියලා දාගෙන ගාන හදා යන එක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හරි? ඔන්න බලන්න මම මේක ලියන විදිය. සාධනය. එතනින් මම පටන් ගන්නවා. ORQ කෝණය සමානයි simple x නම්. එලා මෙයාගේ අගේ x වලින් හොයන්න යන්නේ. හරි? එතකොට දැන් මෙයාත් x නේ පුතේ. සමානයි කියලා දෙනවනේ. OPQ කෝණය සමානයි x වෙනවා. එහෙම සමානයි කියලා අපිට දීලා තියෙනවා. එහෙම නැත්නම් දත්තේ. කෝණ දෙක සමානයි කියලා දීලා තියෙනවනේ. දැන් මම මේව හොයනවා. මෙයා x කියලා ලියනවා. OQR සමානයි x. හේතුව මෙන්න මේ පාද සමානයි. OQ සමානයි OR. අරෙන් සමාන හින්දා අපිට ලියන්න පුළුවන් සමාන පාදවලට සම්මුඛ කෝණ. නැත්නම් සමදීපාද ත්‍රිකෝණ ප්‍රමේය. මම කිටියෙන් ලියන්නේ. ඊළඟ මෙයත් x කියලා ලියුවේ. OQP ඒකත් x. හේතුව මේ පාද දෙක සමාන හින්දා. OQ OP සමාන හින්දා. හරි. ඒ හින්දා මම ගන්න මේ ලොකු කෝණය PQR සමානයි x ධන x. යාර දෙන්නේ එකතුවනේ පුතේ. 2x. ඒක නැති හේතුවක් ලියන්න දෙයක් නැහැ. ඒක 2x. හරි. ඊට පස්සේ මම ගන්න මට ඕන කෝණය POR. POR කියන කෝණය සමාන වෙන්න ඕනේ පුතේ. මේ යට කෝණය සමාන වෙන්න ඕනේ මේ ලොකු කෝණය. කෝණය වගේ දෙගුණයකට PQR වගේ දෙගුණයකට. මේ අපි දැන් ඉගෙන ගත්ත ප්‍රමේය. කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය. එම නිසා POR සමානයි 2 ගුණ කිරීම PQR කියන්නේ 2x නේ. 2x. POR සමානයි 2 වරක් 2 4යි. දැන් බලන්න අපිට ඕන කෝණ දෙක පුතේ මම හොයාගත්තා. දැන් අපිට ඕන එක කෝණයක් තමයි මෙයා.
ඒ ඕන එක කෝණයක් x කියලා ගත්තා. ඊළඟට අනිත් කෝණය අපි දැන් දන්න දේවල් පාවිච්චි කරලා x වලින් හොයාගත්තා. දැන් වැඩේ හරි. දැන් අපි කරන්න ඕනේ මෙතන x වෙනුවට මෙයාව ආදේශ කරන එක. ඒ පුතේ x වලගේ ORQ ට සමානයි තව සමාන ඒවා තියෙනවා. එමුන අපිට ඕන එක ආදේශ කරගත්තා නම් හරි. එම නිසා කියලා ආදේශ කළා නම් හරි පුතේ. නැත්නම් ඉතින් මේකට මම ඔයාලට ලියන්නම්. ඔයාලට පැහැදිලි වෙන්න පුතේ. x සමානයි මෙහි x සමානයි ORQ බැරි ඒක ලියන්න ඕනේ. ඉතින් අපි ඒක සමානයි කියලා අරගත්තා පුතේ. එහෙම වෙන හින්දා මට ලියන්න පුළුවන් POR සමානයි 4යි x වෙනුවට දානවා පුතේ ORQ කියලා. ප්‍රශ්නයක් අහනවා පුතේ මෙතන අපි නිර්මාණයක් ලියමු නේද කියලා. ලියමු. ඒගොල්ලෝ දීපු එකක් අපි යන්නේ ඉන්න මම ලිව්වේ නැත්තේ. අපි ලියමු මේක ඇත්තටම ගානේ ඉඳලා තිබ්බේ නේද? OQ යා කරන්න. කියන එක නේද? වඩා හොඳයි නිර්මාණයක් ලියන එක. හරි. දැන් ලියමු බලන්න පුතේ පිළිවෙලට. ලියලා අනිත් ගානට උත්සාහ කරන්න ඕනේ. හරි. මේක ඉවර කරලා පුතේ ඔයාලා එන්න ඕනේ ඊළඟ ගානට. හොඳ ඒකේ රූපයක් එහෙම ඇඳලා උත්සාහ කරන්න. අනිත් එකේ රූපය අඳින්නම් පුතේ.
මේකෙත් අපි අදාළ කෝණ ටික හොයා ගන්න ඕනේ. ඒව අතර සම්බන්ධයක් ගොඩනගා ගන්නනේ ඕන වෙන්නේ. EOC කියන්නේ මේ ලොකු කෝණය සමානයි 2යි BAC. BAC කියලා කියන්නේ මෙතන මේ තියෙන. BCA කියන්නේ මේ කෝණය. මේ කෝණ දෙකේ එකතුව දෙකෙන් ගුණ කළාම මේ කේන්ද්‍රයේ කෝණයට සමානයි කියලා පෙන්වන්න. අපි උත්සාහයක් කරන් බලමු. හැදුවොත් මට එවන්න බලන්න හරිද කියලා බලන්න පුතේ. ඊවර 3-4කින් උත්තරයට යන්න පුළුවන්. දැන් මගේ ප්‍රශ්නයක් අහන්න පුතේ මේකේ මේ පරාවර්ත කෝණය අරන් කරන්න පුළුවන්ද කියලා. මේ මෙතන කෝණයයි පරාවර්ත කෝණයයි අතර නම් සම්බන්ධයක් තියෙනවා. ඔව් ඉතින් ඒක අරගෙන ඔයාලට ගාන හදන්න පුළුවන්. ඒක හරි. උත්තරේට යන්න පුළුවන්. මම හදන්න යන්නේ පුතේ මේ කේන්ද්‍රයේ ආපාතිත කෝණයයි පරිධියේ ආපාතිත කෝණයයි අරගෙන ඔය තියෙන විදිහට යන්න හදන්නේ මම. දැන් මට හදපු අයත් එහෙම හදලා ඉන්නේ. ඔයා කියන එක හරිද? ඇයි පුතේ මේ කෝණය මේ ලොකු කෝණය මෙයා වගේ දෙගුණයක් කියලා ගන්න නෙවෙයි හදන්නේ. මේ තුන් දෙනාගේ එකතු 180යි කියලා ලියාගෙන හදන්න පුළුවන්. හරි? මම හදන්න යන්නේ පුතේ එච්චර දුර යන්නේ නැතුව මේ මෙහෙම දෙයක් කරන්න යන්නේ. මෙතන මේ BAC කියනවනේ පුතේ. BAC මෙයාව ගානට සම්බන්ධ කරන්න හදන්නේ මම මේ චුට්ටක් මැපුවොත්. ඔයාලට පේන්න ඕනේ පුතේ මේ මෙතන මේ BC කියන ලක්ෂ දෙකෙන් මේ තියෙන්නේ වෘත්තයේ පරිධියට අඳින කෝණ. මේ තියෙන ඒ ලක්ෂ දෙකෙන්ම කේන්ද්‍රයට අඳින කෝණ. එතකොට මෙයා වගේ දෙගුණයක් තමයි මේකනේ. එහෙම සම්බන්ධ කර හැකිනේ. ඒකට යන්න හදන්නේ මම. මේ BAC කෝණය උත්තරයට ගැලපෙන ලියන්න යන්නේ පිටේ. දැන් BAC කෝණය වගේ දෙගුණයක් මෙයාට සමානයි. එහෙමනේ වෙන්න ඕනේ. මම එහෙනම් මෙයාව ලියනවා පුතේ. BOC සමානයි BOC සමානයි 2යි BAC. උත්තරේ තියෙන BAC මේ පැත්තනේ. ඒ නිසා කියනවා BAC වගේ දෙගුණයක් ගත්තොත් BOC ට සමානයි. මේ අපි පාවිච්චි කරන්නේ අපි ඉගෙන ගත්ත ප්‍රමේය. කේන්ද්‍රයේ ආපාතිත කෝණය සමානයි 2යි පරිධියේ ආපාතිත කෝණය. ඔන්න මට ඕන එකක් ගානට සම්බන්ධ කළා පුතේ. හරි. මේ පැත්ත ඉඳ තියෙනවානේ මම එකම පුවත්. දැන් මම ඊළඟට සම්බන්ධ කරන්න යන්නේ BCA. බලන්න මේකනේ. මෙයාම කළා හිතුවොත් ලේසියෙම BCA ට ගේන්න පුළුවන්. මෙයයි මේ අතර සම්බන්ධයක් තියෙනවා නේද? මේ ලක්ෂ දෙකෙන් මේ තියෙන කේන්ද්‍රයට අඳින කෝණය. මේ තියෙන ඒ ලක්ෂ දෙකෙන්ම පරිධියට අඳින කෝණය. හරියටම මේක උඩින් ඇදලා තියෙන්න ඕනේ කියලා එකක් නැහැ. කොහෙට ඇඳත් එකයි. කොහොමද මේ ලක්ෂ දෙකෙන් මැදෙන්නයි ඕනේ. හරි? දැන් මම ලියනවා පුතේ AOB කෝණය සමානයි 2යි BCA කෝණය. BCA වගේ දෙගුණයකට. BCA කියලා ලියනවා. ACB ලියන්න නැතුව මොකද උත්තරේ තියෙන්නේ මෙහෙමනේ. ඒ තියෙන පිළිවෙලට. හරි. දැන් මේකටත්
මේකම එක ක්‍රමාවක් දාන්න නැත්නම් ඉහත හේතුව කියලා ලියලා දාන්න. දැන් පුතේ මම 1 2 දැම්මේ නැහැ. දැන් මම 1 දාන 2 කියලා ගන්න තිබ්බා. මොකද මේ දෙන එකතු කළත් උත්තරේ එන්නේ. එම නිසා කියලා සම්බන්ධ කරනවා මම මේ. 1 2 දාලා නැහැ නේ මම. දාන්න ඉඩක් නැහැ නේ. BOC ධන AOB සමානයි 2යි BAC ධන 2යි BC. හරි. දැන් බලන්න පුතේ මේක එකතු වුණාම මේ දෙන්නගේ එකතුවනේ යන්නේ. මේ දෙන්න එකතු වුණාම මේ ලොකු කෝණي හැදෙනවා. ලොකු කෝණي කියන්නේ AOC හැදෙනවා. සමානයි. මෙතනින් මට ගන්න පුළුවන් දෙකේ ඉලක්කම් පොදුයි කියලා. දෙකේ ඉලක්කම් පොදුයි කියලා ගත්තේ උත්තරේ තියෙන්නේ එහෙම නේද? හරි. ACM කොට නැංගුවා පුතේ. හරි. ලියන්න බලන්න. ලොකු දෙයක් කරේ නෑ හොඳේ. මෙයා වගේ දෙගුණයක් මෙයා කියලා ගත්තා. මෙයා වගේ දෙගුණයක් මෙයා කියලා ගත්තා. අරගෙන මේ දෙන්නගේ එකතුවක් නේ මෙතන තියෙන්නේ. මේ දෙන්න එකතු කරලා උත්තරේ ලියුවා. මකනව තේනවා. ඊළඟට එනවා අපි මේ පාඩමේ ඊළඟ මාතෘකාව. අනුමාතෘකාවක් ලියමු පුතේ. වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ අතර සම්බන්ධය. එකම ඛණ්ඩයේ කෝණ අතර සම්බන්ධය. මෙහෙම දෙයක් දෙන්න බලන්න. දැන් මම අඳිනවා පුතේ මෙහෙම එකක්. මේ කේන්ද්‍රයට අඳින කෝණය මම දානවා අංශක 80ක් වෙනවා කියලා. හරිද? ඊට පස්සේ මම අඳිනවා පුතේ පරිධියට කෝණ. මෙහෙම ඇඳුවොත්
මෙයාගෙන් භාගයක් වෙන්න ඕනේ පුතේ මෙයා. ඒ කියන්නේ 80න් භාගේ මෙයා 40ක් වෙන්න ඕනේ. ඊළඟ මම අඳිනවා මේ ලක්ෂ දෙකෙන්ම මෙහෙට කෝණය. මේ කෝණේ අනිත් පැත්තට හැරෙනවට කමක් නැහැ. මේ AB වලින්ම ඒ පැත්තට නෑදෙන්නේ පුතේ. එහෙනම් ඉතින් මේ 80න් භාගයක් වෙන්න ඕනේ මෙයා. එයාත් 40 වෙන්න ඕනේ. මම අදිනවා මේ ලක්ෂ දෙකෙන් මෙහාට කෝණය. ඒත් AB වලින් ගිහිල්ලා තියෙන්නේ. ඒත් 40 වෙන්න ඕනේ. හරිද? එතකොට මෙතනින් පුතේ මේ AB ලක්ෂ දෙකෙන් එහා පැත්තේ වෘත්තයට කොතනට ඇඳ දැන් මම මේ රතු පාටින් වෙන් කළේ ඒකයි මේ ඊට මේකෙන් මේ ලක්ෂ දෙකෙන් මේ කොහෙට ඇඳ හැම කෝණයක්ම 40 වෙන්න ඕනේ මේකේ විදියටනේ. එතකොට අපි කියනවා පුතේ එහෙනම් මේ වෘත්තයේ එහා පැත්තේ ඛණ්ඩය පුතේ දැන් මේ වෘත්තයේ මේ ජායකින් වෙන් වෙන කොටස් දෙකට කියන්නේ වෘත්ත ඛණ්ඩනේ පුතේ. මේ තියෙන එක ඛණ්ඩයක් මේ පාට කරපු නැත්තේ අනිත් කොටසනේ අනිත් ඛණ්ඩේ. මේ එකම ඛණ්ඩයේ කෝණ හැම වෙලේම පුතේ සමාන වෙනවා. මේ ඔක්කොම සමානයි. දැන් මේ තව කොච්චර ඇද්ද? හැබැයි මේ ලක්ෂ දෙකටම එන්න ඕනේ. මේ කොච්චර මෙතන ගිහිල්ලා ආවත් හැම කෝණයක්ම 40 වෙන්න ඕනේ මේක. ඒ කියන්නේ එකම ඛණ්ඩයේ කෝණ සමානයි. මේක තමයි අපිට කතා කරන්න තියෙන ඊළඟ ප්‍රමේය. හරි. ඊළඟ ප්‍රමේය. අපි ප්‍රමේය ලියලා ලියන්න මේ මාතෘකාව ලියලා ඒක යටින් ලියමු ප්‍රමේය. ප්‍රමේය කියලා ලියන්න පස්සේ අඳින්න. ලියන්න වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. ඛණ්ඩයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ. කියලා පුතේ මම මේ ඇඳලා තියෙන රූපය අඳින්න. මේකේ වරහන් ඇතුලේ ප්‍රමේය ලියනකොට නම් පුතේ එකම ඛණ්ඩයේ කෝණ කියලා ලියනවා. ඒ දිග ප්‍රමේයයක් නෙමෙයිනේ. ඔන්න එකම ඛණ්ඩයේ කෝණ සමාන වේ කියලා ලියා ගන්නත් පුළුවන්. ඔයාලා පුතේ ඕක ඇඳගෙන ඉවර වෙලා 31 4 අභ්‍යාසෙට එමු.
රූපේ අඳින්න ඕනේ පුතේ මෙහෙම කරමු. ඉස්සෙල්ලාම ඕකේ වෙලාව ගත වෙනවා දැන් ඔක්කොම ඇඳ ඇඳ කරන්න ගියොත්. අච්චු පොතේ අපි පැන්සලෙන් ලකුණු කරගමු. ඊට පස්සේ ඔයාලා ඒකේ ලස්සනට රූප ඇඳලා ඉවර වෙලා කරගන්න ඕනේ පුතේ. නැත්තම් ගන්න බැහැනේ. දැන් මේකෙන් අඳින්න පුළුවන්කම තියෙනවා නම් අඳින්න. නැත්තම් අච්චු පොතේ හරි මාක් කරගෙන යමු පුතේ. පස්සේ හැබැයි පොතේ ලියන්න ඕනේ. නැත්නම් ඊට පස්සේ අච්චු පොතේත් නැහැ පොතේත් නැහැ. හොඳේ. මුලින් ගානක් දෙකක් මම කියන්නම් පුතේ. ඊට පස්සේ ඔයාලා දිගට හදන්න ඕනේ පොඩි වෙලාවක් දෙන්න. හරි? දැන් ඔය මම කියන ඒවා චුට්ටක් බැලුවා නම් ඔයාලට පුළුවන් හදා ගන්න. බලන්න පළවෙනි එක පොඩි උත්සාහයක් ගන්න පුළුවන්කමක් තියනවාද කියලා. අපිට ඕකේ කියනවා පුතේ BCD 110යි. එහෙම කිව්වහම අපිට පුළුවන් BCD 110යි කියලා ලකුණු කරගන්න. පැන්සලේ ලකුණු කරගන්න අච්චු පොතේ නම් කරන්නේ. ඒක 110යි. ඊළඟට ඔයාලට පේන්න ඕනේ පුතේ ඕකේ BCD ගත්තොත් ඒ ත්‍රිකෝණය පුතේ සමදීපාදයිනේ දැන් පාද දෙක සමානයිනේ. පාද දෙක සමානයි කියලා කියන්නේ මේ ඉතිරි වෙලා තියෙන කෝණ දෙක සමාන වෙන්න ඕනේ නේ. ඉතිරි වෙලා තියෙන කෝණ දෙක සමාන විය යුතුයි පුතේ. එතකොට එකක් හොයාගන්න පුළුවන් අපිට ලේසියෙන්ම 180න් පුතේ අඩු කරලා 110 එන උත්තරය දෙකට බෙදුවනම් 180න් 110ක් ගියාම උත්තරේ එනවා 70යි කියලා 70 දෙකට බෙදුවාම අපිට ලැබෙනවා පුතේ 35යි. ඔයාලට පේන්න ඕනේ x වලගේත් 35ම වෙනවා කියලා පුතේ. මොකද d කෝණේ a කෝණේ සමානයිනේ පුතේ. d කෝණේ a කෝණේ සමානයි. හේතුව එකම ඛණ්ඩයේ කෝණනේ පුතේ. BC වලින් ඇදිලා තියෙන්නේ. ලකුණු කරන ඔය කෝණ දෙක ගත්තොත් අපිට පුතේ ඔය කෝණ දෙක සමානයි කියලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් x වලගේත් 35 වෙනවා. හේතුව විදිහට ඔයාලා ලියා ගන්න වරහන් ඇතුලේ එකම ඛණ්ඩයේ කෝණ කියලා. එහෙනම් තමයි අපි ඔය හේතු ලියන්නේ. එකම ඛණ්ඩයේ කෝණ කියලා ලියා ගන්න.
අපි බලමු පුතේ අනිත් ඥානත් බලමු පුතේ. හොයන්න පුළුවන් ඒවා හොයාගෙන යන එක තමයි කරන්න ඕනේ පුතේ. එතකොට මේකේ ඔයාලට පුළුවන් මෙතන මේ හරි පුතේ. දැන් මෙතන අපි බලමු හොයන්න පුළුවන් ඒවා හොයා යනවා පුතේ. මේකේ අපිට කියනවා එකම ඛණ්ඩයේ කෝණ සමානයි පුතේ. දැන් ඔයාලට පේනවනේ මම මේ රතු පාටින් අඳින මේ කෝණයයි ඊළඟට මේ නිල් පාටින් අඳින කෝණයයි ගත්තොත් මේ දෙන්න සමානයි පුතේ. හේතුව එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ මෙන්න මෙයා අංශක 40 නම් මෙතන මේ කෝණයගේත් අංශක 40ම වෙනවා. මොකද හේතුව පුතේ මේ SR කියන ලක්ෂ දෙකෙන් තමයි ඕක ඇඳිලා තියෙන්නේ. මෙයා 40යි නම් දැන් x හොයන්න පුළුවන්. මොකද අනිත් කෝණේ 30යි කියලාද අපි දන්නවා. එන x වලගේ අපිට හොයාගන්න පුළුවන් 180න් අඩු කළා නම් හරි ත්‍රිකෝණයක කෝණ පාවිච්චි කරන්නේ මම. x කියන එක 180න් අපි අඩු කරමු 40යි 30යි එකතු. 40යි 30යි එක්කහු කරාම 70ක් නේ පුතේ එන්නේ. මෙතන ලියා ගන්න ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ කියලා. එතකොට 180න් 70ක් අඩු කළාම අපිට එනවා පුතේ 110ක් කියලා. බලමු අපි ඊළඟ එක පුතේ. බලමු මේකෙත් හොයාගන්න පුළුවන් කෝණ හොයන්න ඕනි මුලින්ම. නැත්තම් ගාන හදාගන්න බෑ පුතේ. බලන්න හොයන්න පුළුවන් ඒවා අපි හොයාගමු. එකම ඛණ්ඩයේ කෝණ ප්‍රමේයක් ගැන කතා කළේ. ඒ නිසා සාමාන්‍යයෙන් මේකේ එකම ඛණ්ඩයේ කෝණ තියෙන්න ඕනේ පුතේ. මුලින්ම මම හොයනවා පුතේ මේ ත්‍රිකෝණය පාවිච්චි කරලා මේ දුඹුරු පාටින් මම මාක් කරන මේ ත්‍රිකෝණය පාවිච්චි කළොත් පුතේ හරි අපිට පුළුවන් මේ උඩ තියෙන කෝණේ හොයාගන්න. මෙයා ඇයි මේ ලොකු කෝණේ 60යි මේක 50යි නම් මෙතන කෝණේ හොයාගන්න පුළුවන් නේ අපිට. එහෙනම් මම ඒ කෝණේ හොයාගෙන ඉන්නවා ඉස්සෙල්ලා. හරි මම මෙයා හොයාගෙන ඉන්නාද මේ එළියෙන් ගන්නම් පුතේ. නැත්නම් එහෙම ගන්න බැහැනේ. 180න් අඩු කරනවා පුතේ 50යි 60යි එකතු. හරි සරලයි නේද එතකොට. 180න් අඩු කරනවා 50යි 60යි එකතු. එතන එනවා පුතේ අංශක 70ක් කියලා. ඊළඟට ඔයාලට පේන්න ඕනේ ඕකේ පුතේ එකම ඛණ්ඩයේ කෝණ තියෙනවා. බලන්නකෝ මම මේ ලකුණු කරන
A කියන කෝණයයි D කියන කෝණයයි ගත්තොත් පුතේ. ඒක වෙන පාටකින් ගන්න. නිල් පාටින් මේ අඳින්නෙම. මේ දෙන්න එකම ඛණ්ඩයේ කෝණ. ඇයි හේතුව මේ BC කියන ලක්ෂ දෙකෙන් තමයි යන්නේ. එකම තැනකින් යන්නයි ඕනේ. එතකොට හරි. එතකොට මෙයා 70 නම් පුතේ මේ x වලා ගියත් 70ම වෙන්න ඕන. එකම ඛණ්ඩයේ කෝණ. දැන් මෙයා අංශක 70යි පුතේ. වරහන් ඇතුලේ ලියා ගන්න එකම ඛණ්ඩයේ කෝණ කියලා. දැන් ලියන්නේ එකම ඛණ්ඩයේ කෝණ. බලමු අපි ඊට පස්සේ අනිත් ගාන කොහොමද කියලා. හතරවෙනි ගාන බලන්නකො පුතේ. ඒ රූපේ නම් පුතේ ලොකුවට පේන්නේ නැහැ මේ සමානයි කියලා. අනිත් ගානත් එහෙම තමයි ඉතින් ඒකේ පිළිවෙලකට ඇදලා නැහැ පුතේ. ඒ වුණාට ඉතින් ওই පාද තුන සමානයි කියනවනේ. ඒ සමානයි කියන එකෙන් අපි හදන්න ගමු ඉතින් නැත්තම් හදන්න විදියක් නැහැ. සමානයි කියලා පේන්නේ නැති වුණාට කමන්නේ. එතකොට මම කරන්න හදන්නේ පුතේ මෙහෙම දෙයක්. දැන් අපිට කියනවා මේ පාද දෙක සමානයි කියලා. මේ පාද දෙක. මේ ත්‍රිකෝණය ගත්තොත් පුතේ දැන් මට මෙතන කෝණය ගන්න පුළුවන් පුතේ. මෙතන කෝණේ ප්‍රශ්නයක් නෑනේ. මෙයා 110 නම් මේ පැත්ත හොයාගන්න පුළුවන් අංශක 70යි කියලා. මෙතන අංශක 70යි පුතේ. ඊට පස්සේ අපිට මේ පාද දෙක සමානයි කියලා දීලා තියෙන එකේ තේරුම මම මේ ඩොට් එක තියෙන මේ කෝණයයි ඊළඟට මෙතන මේ ඩොට් එක තියෙන කෝණයයි සමාන වෙන්න ඕනේ නේ. එතකොට මෙයයි මේ A කෝණේ D කෝණේ සමානයි පුතේ. එකම ඛණ්ඩයේ කෝණ නෙමෙයි එක පැත්තට තියෙන කෝණ. එන ඉතින් මෙයාව හොයාගත්තා නම් ඔයාලට පුළුවන් උත්තරේ ගන්න. මේකේ උත්තරේ ගන්න පුළුවන් ලේසියෙන්ම 180න් 70ක් අඩු කරලා එන උත්තරේ දෙකට බෙදුවා නම් හරි පුතේ. මේ ඉතින් දැනගින් මම හදන්නම් 180න් 70ක් අඩු කරලා පුතේ අංශක 70ක් අඩු කරලා එන උත්තරේ බෙදලා දානවා දෙකේ. පනස් පහයිනේ. එතකොට එයා 55යි නම් පුතේ x වලා ගියත් 55යි. එතනට හේතුව ලියාගත්තා නම් හරි එකම ඛණ්ඩයේ කෝණ කියලා.
ඊළඟ ගානක් බලන්න පුතේ. ඊළඟ ගානේ මම මේකේ මේ 70ට සමාන කෝණයක් අනිත් පැත්තෙන් හොයාගන්න යන්නේ. මොකද මේ අපිට ගන්න පුළුවන්කම තියෙනවා පුතේ සමාන්තර රේඛා පාවිච්චි කරලා පුතේ. හදලා ඉන්නම්කෝ. එතකොට ඔයාලට පේන්න ඕනේ පුතේ මේ රේඛා දෙක සමාන්තරයිනේ. එතකොට මෙහෙම ගත්තොත් මේ තියෙන්නේ මෙතන මේ තියෙන කෝණයයි මේකයි ගත්තොත් පුතේ ඒකාන්තර කෝණ Z අකුරු හැටියට තියෙනවා. එහෙනම් ඔතන මම ලකුණු කරපු ඔය කෝණයගේත් අංශක 70ක් වෙනවා. ඊළඟට මේ පාද දෙක සමානයි කියලා කියන හින්දා පුතේ මෙයත් අංශක 70ක්ම වෙනවා. මේක. එහෙනම් ඉතින් මෙයාව හොයාගන්න පුළුවන් අපිට ලේසියෙන්ම දැන්. 70 70 140. එහෙම නැත්නම් මෙතන කෝණේ හොයාගෙන මෙතනට එන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ බාහිර කෝණයේ සමානයි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුව කියලා ගන්න ලේසියෙන්ම 70 ධන 70 අංශක 140යි කියලා. මේක මෙහෙමම නෙවෙයි අපිට ඕන විදිහක හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණයේ කෝණ පාවිච්චි කරලා මේ ගත්තේ. දැන් අනිත් එකෙත් මට පුළුවන් පුතේ ගන්න දීලා තියෙන අංශක ගාණෙන් ඉබේ උත්තරයක් ගන්න පටන් ගන්න. මෙතන මේ 70යි ඊළඟට මම මේ අඳින මේකයි. බලන්නකෝ. ඔය කෝණ දෙක ගත්තොත් සමාන වෙන්න ඕනි පුතේ. එකම ඛණ්ඩයේ කෝණ. මම මේ ලකුණු කරන මේ 70යි මෙන්න මෙතන එකයිනේ. ඔය BC කියන ලක්ෂ දෙකෙන් පුතේ ඔය ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මේ A කියන කෝණයගේත් අංශක 70 විය යුතුයි. එකම ඛණ්ඩයේ කෝණ. ඊළඟට පුතේ අපි ගන්න ඕනේ මේ ත්‍රිකෝණය. මම නිල් පාටින් මාක් කරන ත්‍රිකෝණය ගැන හිතලා බැලුවොත් ඔයාලට පේන්න ඕනේ මේ පාද දෙක සමානයිනේ පුතේ. පාද දෙක සමානයි කියන්නේ මෙයා ඉස්සරහා කෝණේ 70 නම් මෙයා ඉස්සරහා මෙතන මේ ලොකු කෝණේ අංශක 70ක් වෙන්න ඕන. මේකත් අංශක 70. එහෙනම් ඉතින් මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් දන්නවනම් මේ x වලගේ අපිට හොයාගන්න පුළුවන් ලේසියෙන් 40යි නේ. 180න් අඩු කරනවා පුතේ 70 ඒවා දෙකක්. එතකොට ඔයාලා ලැබෙවි 180න් 140ක් අඩු කළාම උත්තරය 40යි කියලා. හරියට ලකුණු කරගත්තාම හරි. එනවා අනිත් එකට එනවා.
මේකෙත් පුතේ මම කරන්න යන්නේ මෙන්න මේ ඊතලයේ දාන කෝණේ මම හොයනවා ඉස්සෙල්ලා. ඒක හොයන්න පුළුවන් මේ මෙතන තියෙන්නේ සරල රේඛාවක්නේ. එහෙනම් 180න් අඩු කළා නම් හරි පුතේ 120ක්. හරි ඒ කෝණ හොයලා ඉන්නම්කො මම. හොයන්න පුළුවන් කීපය හොයන්න. 180න් 120ක් අඩු කරනවා. එතකොට 180න් 120ක් ගියාම අංශක 60. ඔය කෝණේ අංශක 60. ඊළඟට ඔයාලට පේන්න ඕනේ පුතේ මෙතන එකම ඛණ්ඩයේ කෝණ තියෙනවා. මම මේ නිල් පාටින් ලකුණු කරන මේ කෝණයයි මේ අපි දැන් හොයාගත්ත කෝණයයි ඊළඟට මම මේ රතු පාටින් ලකුණු කරන කෝණය. ඔය දෙක සමාන වෙන්න බෑ. මෙයා 60 නම් මෙතන කෝණේ අංශක 60ම වෙන්න ඕන. එතකොට එකම ඛණ්ඩයේ කෝණ. මේකද හේතු ලියා ගන්න ඕනේ එකම ඛණ්ඩයේ කෝණ කියලා. ඒතර යා හොයාගත්ත ගාම අපිට පුළුවන් මේ x වලාගේ හොයා ගන්න පුතේ. ඒකත් 120යි. ඒ පුතේ මේ දෙන්නගේ එකතු 180යිනේ. එහෙනම් 180න් අපි අඩු කරනවා අංශක 60ක්. 180න් 60ක් අඩු කළාම මෙතන එනවා පුතේ අංශක 120යි. බලමු ඊළඟට හොයන්න පුළුවන් තැන් වලින් අපි හොයාගෙන යනවා පුතේ. ඒක හොයාගත්තට පස්සේ අපිට ගාණ හදා ගන්න පුළුවන්. මූලිකම දේ තමයි අපිට දීලා තියෙන කෝණය ගාණට සම්බන්ධ කරන එක. දැන් ඔයාලට පේනවනේ දැන් මේ 50 ගාණට මම සම්බන්ධ කරගන්න හදන 8 වෙනි ගාණ. මේ 50 තියෙන ඔතනනේ. එහෙනම් අපි බලන්න ඕනේ එතකොට මේ BC ලක්ෂ දෙකෙන් තමයි 50 හැදිලා තියෙන්නේ. BC ලක්ෂ දෙකෙන්ම ආයි හැදිලා තියෙන කෝණයක් බලන්න ඕනේ. ඔයාලට පේනවනේ BC ලක්ෂ දෙකෙන්ම තමයි මේ කෝණය හැදිලා තියෙන්නේ. එහෙමනම් පුතේ මෙයා 50ක් වෙනවා නම් අනිවාර්යෙන්ම මේ කෝණය 50ක් වෙන්න ඕනේ. රූපේ ඇඳාම හරි ලේසි හදන්න. දැන්ට පොතේ හදාගත්තොත් ගෙදරදී රූප ඇඳ ගන්න. එතන මෙතන හේතු වලින් එකම ඛණ්ඩයේ කෝණ. එතකොට එහෙමනම් x හොයන්න පුළුවන් අපිට 180න් අඩු කරන්න ඕනේ පුතේ 50. ඒ සරල රේඛාවක්නේ. එතන මේ දෙන්න අඩු කළාම අපිට එනවා පුතේ අංශක 130ක්. අපි බලමු ඊළඟ එක. මම මේ 70න් ප්‍රයෝජනයක් ගන්න හදන්නේ. ඒ ඔයාලට පේනවනේ මම මේ අඳින දැන් විදි පාටින් අඳින මේ කෝණයයි ආයිසරයක් මේ කොළ පාටින් අඳින කෝණය. මේ කෝණ දෙක පුතේ සමාන වෙන්න ඕනේ. දැන් මෙයා 70 නම් මෙතන කෝණෙත් 70ම වෙන්න ඕනේ. මේ BC ලක්ෂ දෙකෙන් ඇඳෙන ටිකක් ලොකුවට ඇඳෙනවා. ඒකයි අපිට එකපාරට පේන්නේ නැහැ වගේ වෙන්නේ. කොහොම හරි ගමන් නැහැ ඇඳෙන්නනේ ඕනේ. එතකොට මේ කෝණය අංශක 70ක් වෙනවා පුතේ. එකම ඛණ්ඩයේ කෝණ. මේ දෙන්නම දන්නවා නම්
නේ ඉතින් x හොයන්න පුළුවන් එක්ක මෙයා හොයාගෙන මේ පැත්තට යන්න එහෙම නැත්නම් මේ දෙන්නගේ එකතුව x ට සමානයි කියලා ලියන්න මෙතන 70යි 30යි එකතු කළාම ලැබෙන 100ට සමානයි කියලා මම ලියනවා බාහිර කෝණය සමානයි පාදයක් දික් කිරීමෙන් සෑදෙන කෝණය පුතේ මෙන්න මේකේ වරදක් තියෙනවා මේ කෝණය මෙතෙන් දෙනකන් තියෙන්න ඕන එහෙම නැතිව මේක හොයන්න බෑ අපිට හරිනේ පුතේ අනිත් එකට තියෙනවා මම හරිනේ වැඩි ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මේකේ මේ දීලා තියෙන කෝණ පුතේ ABC කියන කෝණය ABC කියන්නේ මේ කෝණය සමානයි BCD මේ දෙන්න සමානයි කියා ගන්න විදිහක් බලන්න ඕනේ පුතේ. ඒ කියන්නේ ඕවා අතර සම්බන්ධතා මොනවා හරි බලලා ලියා ගන්න ඕනේ. ඒ වගේම රේඛා දෙකක් සමාන්තරයි කියලා දීලා තියෙනවා. ඒකෙන් උදව්වක් ගන්නත් ඕනේ. දීලා තියෙන උදව්වක් ගන්නනේ. පොඩ්ඩක් බලන්න ඉතින් මේ දෙන්න අතර සම්බන්ධයක් ලියා ගන්න පුළුවන්ද කියලා. එකපාරට ඔක්කොම ටික හොයා ගන්න අමාරුයි පුතේ. හොයන්න පුළුවන් ඒවා හොයන එක තමයි කරන්න ඕනේ. එතකොට ABC කියව මේ ලොකු කෝණයක් නේ පුතේ. මේ ලොකු කෝණේ එකපාරටම ඔයාලට බැරි වෙයි. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම මෙහෙම උදව්වක් දෙන්නම් ඔයාලට. මම මේ මෙහෙම ලකුණු කරන කෝණයයි හරි මේ කෝණය මේ දෙන්න සමානයි කියලා ඔයාලට ගන්න පුළුවන් වෙයි. මොකද හේතුව මේ AB කියන ලක්ෂ දෙකෙන් තමයි මේ දෙන්න ඇදලා තියෙන්නේ. ඊට වඩා ගන්න පුළුවන් එකකුත් තියෙනවා. මම මේ දෙක ගත්තා. මේක පොඩ්ඩකට අමතක කරමු. ඔය කෝණ දෙක සමානයි. ඔබ ලියාගත්තා ඒකින්. ඊට පස්සේ මේක x කියන්නේ කේන්ද්‍රය නෙමෙයි පුතේ. කේන්ද්‍රය නම් O කියලානේ දාන්න ඕනේ. නැත්නම් අපිට කේන්ද්‍රය කියලා දෙන්න ඕනේ. හරි. ওই දෙක ලියාගත්තාම පුතේ ඊළඟට ඔයාලට පුළුවන් පොඩි උත්සාහයක් අරගෙන බැලුවොත් මේ මෙතන මේ පැත්තේ තියෙන මේ පොඩි කෝණ කෑල්ල මෙයාට සමානයි තියාගන්න විදිහක් තියාගත්තොත් හරිනේ වැඩේ.
හරි සමාන්තර රේඛාවෙන් උදව්වක් ගන්න පුළුවන් විදිහ. අපි දැන් සමාන්තර රේඛාවෙන් තාම උදව්වක් ගත්තේ නැහැ මේකට. එතකොට මෙහෙම ගත්තොත් පුතේ මම කියනවා මේ කෝණයයි මේ ඩොට් එකක් තියමුත් මෙතන කෝණය සමානයි. ඒ පුතේ එකම කණ්ඩේ කෝණනේ BC කියන ලක්ෂ දෙකෙන් තමයි මෙහෙට යන්නේ. එකක් මෙහෙට යනවා එකක් මෙහෙට යනවා. ඊළඟට මෙයයි මෙයයි සමානයි. ඒකාන්තර කෝණේ ඉස්සෙල් අකුර හැඩයට තියෙනවා. දැන් මම මේ පෙන්නපු පැත්තෙන් විතරක් නෙමෙයි. මේ ගාන හදන්න පුළුවන් ඕන පැත්තකින් පුතේ. හොඳේ. දැන් මම මේ පෙන්නුවේ මේ මට පෙනිච්ච පැත්ත. මම දැන් මුලින්ම ලියන්න යන්නේ මෙහෙමයි. මේ දෙන්න සමානයි. ඊට පස්සේ ලියනවා මේ දෙන්න සමානයි. එම නිසා මේ කෑලි දෙක සමානයි. ඊළඟ මේක ලියා ගන්න ඉස්සර. ඊට පස්සේ මම කියනවා මේ දෙන්නත් සමානයි. එකම ඛණ්ඩයක ඕනනේ. ඊළඟට පුතේ මේ දෙන්නගේ එකතුව මේ දෙන්නගේ එකතුවට සමානයි කියන්නේ. ඔක තමයි ලියන්න හදන්නේ. ඉස්සෙල්ලා ADC පැත්තෙන් තියෙන ඒවා ටික ලියා ගන්න හදන්නේ මම මොකද ගානේ උත්තරේ ADC තියෙනවනේ මුලින්ම ඒ නිසා. ඔන්න බලන්න මම මේක ලියන නැහැ. තමන් ආයෙසරයක් ලියලා බලන්න ඕනේ. ගන්නවා මේ පොඩි ඩොට් එක තියෙන කෝණේ මුලින් ගන්න අපිට BDC සමානයි මෙයාට BAC එකම ඛණ්ඩයේ කෝණ එකම ඛණ්ඩයේ කෝණ ඊළඟට මම ලියනවා මෙයයි මෙයයි සමානයි DCA නැත්නම් ACD සමානයි BAC ඒකාන්තර කෝණ හරි එම නිසා මම කියන මේ දෙන්න සමානයි BDC සමානයි ACD මේ කැලේ දෙක සමානයි ඊළඟට මම දෙන්න මේ දෙන්න සමානයි එකම ඛණ්ඩයේ කෝණ ADB මොන මේක සම්බන්ධ කළේ මොකක් හරි ලියලා තාවලද ඔය වගේ නැහැ ADB සමානයි ACB එකම ඛණ්ඩයේ කෝණ දැන් මම කරන්න යන්නේ මේ දෙන්න එකතු කරනවා පුතේ. එම නිසා කියලා මේ පේලි දෙක එක්කම කරනවා. BDC ධන ADB සමානයි ACD ධන ACB. හරිද? දැන් පුතේ මේ දෙන්න එකතු කළාම රූපෙන් බලන්න. මේ දෙන්න එකතු කළාම අපිට හැදෙනවා ADC කියලා කෝණය නේ. ඊළඟට මේ දෙන්න එකතු කළාම අපිට හැදෙන අපිට මෙතන තියෙන BCD කියන කෝණය. අපි කොහොම හරි කරලා පුතේ මේක සම්බන්ධ කරගන්නයි ඕන වෙන්නේ ගානට. බලමු ලියන්න.
එතකොට පුතේ මේ ගාන ඉස්සලා ගන්නට වඩා ලේසි ගාන. සමාන්තරයි කියන්නේ තියෙන්නේ පුතේ මේ දෙක. ඒකාන්තර කෝණ සමානයි කියන එක තමයි ලේසිම මේ තියෙන විදියට. මොනවා හරි සමාන කෝණ ටිකක් හොයාගත්තා නම් හරි පුතේ. දැන් ඔයාලට පේනවනේ බලපු ගාම මේ දෙන්න සමාන නිසා මේ කෝණ දෙක සමානයි. මම සමාන සංකේතයක් දානවා. ඊළඟට එකම ඛණ්ඩයේ කෝණ වලට යන්න පුළුවන් වෙනවනේ. මම ගන්න මේ පැත්තේ. මේ QR කියන ලක්ෂ දෙකෙන් බැලුවොත් මේ එකක් යනවා මෙතනට. අනිත් එක එනවා මෙතනට. මේ කෝණයයි මෙතන කෝණයයි සමානයි. එකම ඛණ්ඩයේ කෝණනේ පුතේ. හරිද? මේ පැත්තෙන් ගන්නත් පුළුවන්. ওই ටික ගත්තා නම් ඇති වෙයි මං හිතන්නේ. ඇයි පුතේ දැන් මේ මෙයයි සමානයි මෙයයි සමානයි කියන්නේ මේ ඔක්කොම ටික සමානයිනේ. මේ දෙක සමානයි. මේ දෙක සමානයි කියන්නේ අනිවාර්යයෙන් මේ රේඛා දෙක සමාන්තරයි. හේතුව මේ ඒකාන්තර කෝණ සමාන නිසා. ඔයාලට උනම් මේ දෙක සමානයි කියාගෙන හදන්නත් තිබ්බා. මම ඉතින් ඕකෙන් ලියන්නම්. දැන් මට උවමනාව මේ දෙක සමානයි කියන එක නිසා මම මෙතනින් පටන් ගන්නවා. මෙයයි සමානයි මෙයයි සමානයි ඒ නිසා මේ දෙක සමානයි. ඔක ලියන්න ඕනේ. ඔන්න බලන්න මම මේක ලියනවා. දැනගන්න ඕනේ පොඩ්ඩක් ගලපලා ලියා ගන්න මේ. මට ඕන කෝණ වමට මං ගන්නවා. මෙයාව ගන්නවා. PQX සමානයි QPX. හේතුව පාද දෙක සමානයි. PX සමානයි QX නිසා. ඊළඟට මම ගන්නවා QSR සමානයි QSR කියන්නේ මේකනේ QPX. මෙතන තියෙන විදිහටම QPX කියලා මගට ලිව්වා මම. මෙතනටම ලියන්නත් තිබ්බා. හරි. මේ මම පාවිච්චි කරන්නේ එකම ඛණ්ඩයේ කෝණ. එම නිසා මේක මේ කෝණයට සමාන මම ලියනවා මේ දෙක සමානයි. PQX සමානයි QSR. අපිට උන්න ලියන්න පුළුවන් ඔහොම තිබ්බත් ඇති පුතේ. PQX කියන්නේ PQS කියලාම ලියන්න පුළුවන් නේ. මගට ලියලා තියෙන්නේ. එහෙම වෙනවා කියන්නේ පුතේ PQ සමාන්තරයි SR වෙනවා. ඒකාන්තර කෝණ සමාන නිසා. ඒකාන්තර කෝණ සමාන නිසා. තව එක ගානක් හදමු පුතේ. රූපයක් අනින් බලන්න පුතේ තුන්වෙනි ගානට.
ඉස්සෙල්ලා ගානේ අනිත් පැත්ත මේ තියෙනවා. ඉස්සෙල්ලා සමාන්තරයි කියලා පෙන්නන්න කිව්වේ. මේ කරන්න ඕනේ මොකද්ද පෙන්වන්න ඕනේ කියලා. මෙන්න මේ ඒකාදේ. මේ ඒකාදේක සමානයි කියලා පෙන්න ගන්නයි ඕනේ. දැන් ඔයාලා උත්සාහ කරන්න ඕනේ නම් මෙතන තියෙන මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න. මේ දෙක සමානොත් අනිවාර්යෙන් මේ ඒකාදේක සමාන වෙනවා නේ. ඒ නිසා අපිට පුළුවන් මේ සිපුතේ අංග සම කරන්න බැරි වෙයි. මොකද අංග සම කරන්න පුළුවන් නම් මේ ලොකු එකයි පොඩි එකයි තියෙන්නේ පුතේ. මේකේ සමාන්තර රේඛාවෙන් ප්‍රයෝජනයක් ගත්තාම අපිට ලේසියෙම යන්න තිබ්බ වැඩි. මේ දෙන සමානයි කියා ගන්න ඕනේ මට. ඒ ඔයාලට පේනවද බලන්න. හරි. ඒකාන්තර කෝණ ගන්න පුළුවන්. මම ගන්න පුළුවන් දේවල් දෙන්නම්. මේ කෝණයයි මේ කෝණයයි සමානයි. මේක ගන්න පුළුවන් පුතේ. එකම කණ්ඩේ කෝණ මේ AB වලින් එකක් ඇඳලා මෙතනට අනිත් එක ඇඳලා මෙතන. ඊළඟට මම කියනවා මේ කෝණයයි මෙතන කෝණයයි සමානයි. ඒ පුතේ ඒකාන්තර කෝණනේ. දැන් හරි මේ දෙක සමානයි නේද? ඕක තමයි ලේසියෙන්ම ගන්න පුළුවන් විදිය. මම ගත්ත පැත්ත නැතුව මේවා සමානයි කියලාගෙන යන්නත් මම ගත්තේ මෙහෙම. මේ දෙන්න සමානයි එකම කණ්ඩේ කෝණ. මේ AB වලින් තමයි එන්නේ. ඊළඟ මම කියනවා මේ දෙන්න සමානයි ඒකාන්තර කෝණ. එතෙන්දී දැන් මේ කෝණ තුනම සමානයිනේ. කෝණ තුන සමානයි කියන්නේ මේ කෝණ දෙක සමානයි. මේ දෙන්න සමානයි කියන්නේ මේ පාද දෙක සමාන විය යුතුයි. සමදීපාද ත්‍රිකෝණ ක්‍රමයේ විලෝමය අනුව. සමදීපාද ත්‍රිකෝණ ක්‍රමයේ විලෝමය. ලියන්න පුළුවන් නම් ලියමු. මල්ලියා මෙහෙම. දැන් මට ඕන කෝණය හැම වෙලේම වමට දැන් එක එක විදිහට ලියන්න පුළුවන් මේක. මම මෙතනින් පටන් ගන්නවා. ADX නැත්නම් ADB ම ලියන්න පුළුවන්. ADB සමානයි ACB. හේතුව එකම ඛණ්ඩයේ කෝණ. ඊළඟට මම ලියනවා මේ දෙක සමානයි. CAD කෝණය සමානයි ACB ට. ඒකාන්තර කෝණ. එම නිසා මට ගන්න පුළුවන් ADB සමානයි CAD. මේ දෙක සමානයි. එවිට දැන් ඕක හරි. ත්‍රිකෝණයට ගලපලා ලියන්නම් මම ADB කිව්වම ADB කියන්නේ මෙන්න මේ ඈතට නේ පුතේ. ADX කියලා ගන්න. භාගෙට මෙතනට ගැලපෙන්න ලියුවා CAD කියලා ලියන්නේ නැතුව මේක මම ලියනවා XAD කියලා. එහෙම ලියන්න පුළුවන්. ත්‍රිකෝණය ගැන කියන්න බෑනේ පුතේ.
එහෙම වෙන හින්දා මම කියනවා ax සමානයි bx. හේතුව සමාන කෝණවලට සම්මුඛ පාද. එහෙම නැත්නම් සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය. සමද්විපාද ත්‍රිකෝණ ප්‍රමේය විලෝමය. ඔය ගාන හදලා පුතේ අපි අදට අවසන් කරමු.